අපිට පරණයක් ලැබිලා තියෙනවා. ආබාධික පුද්ගලයන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ශන සම්පatti වාසනාව සම්බන්ධයෙන් ධර්ම අවවාද කරන ආල්පයේ කෙරෙද්දී දැනගන්න කැමැති කියන එක. ආධ්‍යාත්මික අංශයට ඉතා ඇල්මක් දක්වන භාවනාව කෙරෙහි තම අරමුණ ඒකාන්ත කොටගෙන යන සාව්‍යාවාදික මිත්‍රයෙකු මට සිටි. දේශාවන් නොයැසෙන තත්වයේ තුල දිනෙත් කියාගෙන භාවනාව කෙරෙහි අරමුණ වන කල්හි එවන් පුද්ගලයෙකුට කෙනෙක් හා කනින් හා ඇතෙන් ඇතිවන විඥාන සහිත තත්වයේ තුල ඔහුට හෝ ඇයට අරමුණු කළ යුතු වන්නේ මනෝ විඥානයේ ආශ්‍රිත සංකාර කෙරෙහි සිහියෙන් සිටීම පමණක්ම වේද කියලා ඉන්නේ මන්නේ. නම් පුද්ගලයන් ධර්ම මාර්ගයේ ගමන් කරන විට ඔවුන් වෙනුවෙන් සූතු උපදේශයක් ලබා ගැනීමට මාර්ගයක් මිල්ලන. විශේෂයෙන්ම ධර්මාවබෝධයට අවශ්‍ය කරන්නේ කන. කනෙන් අහගත්ත හරියක් තිබුණා නම් කන් දෙක ඇහෙන්නේ නැති වෙන්නේ ඉස්සෙල්ලා. ඒ තුලින් ධර්මාවබෝධය ලැබලා තිබුණා නම් ඒ කියන්නේ යා ධර්මයේ අවබෝධයේ සෝතාපන්නයේ කෙහෙ වෙලා තිබුණා නම් ඊට පස්සේ යාට කන් දෙක ඕනේ නැහැ ටික කරගන්න. වටහාගත්ත ධර්මයේ මෙනෙහි කරලා ඉතුරු ටික පූර්ණ කරගන්න පුළුවන්. ඇස් දෙකෙන් නෙමෙයි අවශ්‍යතාවය ගන්නෙ ප්‍රධාන වශයෙන් කන් දෙකේ. ධර්මාවබෝධයේ පළවෙනි ධර්මාවබෝධය ලබන් දෙසලා කන් දෙක ඇහෙන්නේ නැතුව ගියා නම් එහෙම. ඒ අධ්‍යයනය කරන්න දෙයක් නැහැ. බණක් අහන්න නැතුව ඇහෙන් බලලා හිටන් පොතපතකින් බලලා ගත්තට අවශ්‍ය කරන ප්‍රධාන ප්‍රත්‍යේ නැති වෙනවා. ප්‍රධාන ප්‍රත්‍යේ නැති නිසා ඒ ධර්මාවබෝධයට බාධායි. ඒකට වගේ භාවනා කරලා සෝවාන් වෙන්න බෑ. ධර්ම ශ්‍රවණය කර මොහොතකයි සෝවාන් වෙන්නේ. අද බොහෝ කොටම භාවනා පන්ති වල එහෙම කියනවා. භාවනා කරගෙන යනකොට යා සෝවාන් වුණා ආදි වශයෙන් නමුත් ඒක ධර්මයට නම් අනුව ගලපන්න කිසිම සාධකයක් නැහැ. ධර්ම ශ්‍රවණය කරන මොහොතක සෝවාන් වෙච්ච කෙනෙකුට ඊතුරු ඵල ලබා ගන්න පුළුවන්. භාවනා නියෝගීව විදර්ශනා වඩලා පිළිය කරගන්න පුළුවන්. ඒකයි ඒකේ විශේෂත්වය. මෙතෙන්දි දකින්න ඕන කාරණයක් තියෙනවා. මේ ආබාධිතකත්වයට පත්වීම කියන එකත් අපි දකින්න ඕනේ. මේක මේ ඔක්කොම පෙර කර්මයෙන් ආබාධයටපත් වුණා පෙර කර්මයෙන් ආබාධයටපත් වුණා කියලා කියන්නේ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ශරීරයකට ආබාධයටපත් වීමට හේතු වෙන්නා වූ පාප කර්ම නොකරපු කිසිම සත්වයේ මේ ලෝකේ නැහැ. ඇස් පේන්නේ නැති වෙන්න, ඇස් සම්ද වෙන්න, කන් ඇහෙන්නේ නැති වෙන්න. ඉතින් ගල සෝන්දර ගැනීම නැති පන්නයක් නෙවෙයි. නමුත් ශරීරයේ ස්පර්ශ දැනෙන්නේ නැති වෙන්න, ඔය ආදි වශයෙන් මොලේ විකෘති වෙන්න, පිස්සු හැදෙන්න මේ හැම දෙයකටම හේතු වෙන්නා වූ පාප කර්ම නොකරපු සත්වෙයි. මේ සසර ගමනේ නැහැ. මේ දැන් ඉපදිලා ඉන්න මිනිස්සු වශයෙන් ඉන්න හැම කෙනෙකුටම කොයි මොහොතක හරි අතපය කැඩෙන්න, ඇස්සන්ද වෙන්න, සම්වීරි වෙන්න, විවිධාකාර වික්ෂිප්තතාවයන්ටපත් වෙන්න හේතුකාරකන පාප කර්ම ගබඩාවේ තියෙනවා. ඒ වගේම ඇස් නිරෝගී වෙන්න, කන් හොඳට ඇහෙන තත්ත්වයටපත් වෙන්න, ඒ වගේ හොඳ මානසිකත්වයක් ඇති වෙන්න, අතපය කැඩෙන්නේ නැතුව බේරිලා හොඳින් ඉන්න පුළුවන්. එහෙම හේතින පුණ්‍ය ශක්තියත් ඔය ගබඩාවේ තියෙනවා. ඔය සමහර කෙනෙකුට ඔය අතරමඟ කාලවලදී නොහිතූ විදිහට සිද්ධ වෙන ඒවා කියලා. දැන් යුද්ධයකට ගියාට පස්සේ හොඳට අතපය තිබ්බ කෙනාගේ අත් කඩනවා, කවය කැඩෙනවා. ආවාදික පුද්ගලයෙක් වෙනවා. ඉතින් අහනවා එයා යුද්ධයට ගියත් නැතත් ඔක වෙනවද කියලා. නොගියා නම් නොවෙන්නත් තිබුණා. වෙනවමයි කියලා ඒකාන්ත වෙන්නේ නැහැ. මොකද හේතුව? අපි ළඟ අනන්තරයක් වශයෙන් සකස් වෙලා තිබුණා. ඒ කර්ම ගබඩාවල කොච්චර බිල්ලා තිබුණා.
සමානාන්තර වශයෙන් ඊට අවශ්‍ය පරිසරයක් ගොඩනැගුණු තමයි ඔය ඇදලා ඉන්නේ. මෙන්න මේකෙදි තියෙනවා ක්‍රම දෙකක්. ප්‍රයෝග සම්පත්තිය කියලා එකක් තියෙනවා ප්‍රයෝග විපත්තිය කියලා එකක් තියෙනවා. ගති සම්පත්තිය කියලා එකක් තියෙනවා ගති විපත්තිය කියලා එකක් තියෙනවා. එතකොට ඒ වගේම ප්‍රයෝග ගති සම්පත්තිය ඒ වගේම කාල සම්පත්තිය කියලා එකක් තියෙනවා කාල විපත්තිය කියලා එකක් තියෙනවා. උපදි සම්පත්තිය කියලා එකක් තියෙනවා උපදි විපත්තිය කියලා එකක් තියෙනවා. ඔන්නේ දෙක එදිච්ච හැටියට තමයි විපත්ති පැත්තට ආවොත් එහෙම. අර ගබඩා විදිහට පාප කර්මයන්ට ඇදිලා විපත් ඇති කරන්න හේතු වෙන්නා වූ පරිසරයක් උදා කරලා විපතටපත් කරනවා. අපි වාසනාවන්තයි අපිට එහෙම උනේ නැහැ කියන්නේ අනික් අයටත් බෑ. අනික් අයටත් ගහේ විපත්තියක් ආවොත් එහෙම අර ගබඩා විදිහට විපත් හට ගන්න විදිහට පාප කර්ම ඇදලා විපතටපත් වෙන්න පුළුවන්. ප්‍රයෝග සම්පත්තිය, ගති සම්පත්තිය, කාල සම්පත්තිය, උපදි සම්පත්තිය කියන මේ සම්පත්ති හතර මතුවලා තියෙන කාලයක් උනේ. අර විපත්තියට හේතු වෙන කාරණා කොච්චර කර්ම ගවඩාවේ තිබුණත් ඇදෙන්න හේතු නැහැ. සම්පත්තියට හේතු වෙන ඇදලා එන්න කාලයක් වෙනවා. ඒ කාලේ සම්පත්තිය ලැබිලා ඉඳලා සම්පත් ඇති කාලයක් බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රයෝග විපත්තියයි ප්‍රයෝග සම්පත්තියයි මේකට මුල් වෙනවා. ඒක මුල් වෙලා පටන් ගන්න ආරම්භයේක අවු වෙලා ලැබෙන අවසාන කාලයේ සමහරවල් ප්‍රයෝග සම්පත්තියෙන් පටන් ගත්ත නරක වැඩකින් ප්‍රයෝග විපත්තියක් පටන් ගත්තා. මුල් කාලේ තිබුණ කාල විපත්තිය ඒ වෙලාවෙ වෙන්නේ නැතුව. ඒකේ බල නැගිලා ඇවිදින්න. ඊට පහු කාලෙකදී කාල විපත්තියට ඒක මුල් වෙනවා. සත්‍යෝ බොහෝ කොට ප්‍රයෝගයේ විපත් කරන ආයතපත් වුණා කියන්නේ දස අකුසල් කරන බවට පත් වුණොත් එහෙම. ප්‍රයෝග විපත්තිය සිද්ධ වුණා. ඒ හේතුවේ බල නැගිලා විශ්වයට ක්‍රියාත්මක වෙලා. ඊරහන කක්ෂයෙන් පිටපයින් තරමට මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන කාලයක් එනවා. අන්නේ කාලේ ආවොත් එහෙම කාල විපත්තිය ක්‍රියාත්මක වෙනවා. ප්‍රයෝග විපත්තියෙන් පටන් ගත්තාම ගති විපත්තියටපත් වෙලා මිනිස්සෙන්ගේ ගති දූෂණය වෙනවා. ගති දූෂය වුණාම තමයි අර කාල විපත්තියට හේතු වෙන ඉරහඳ පවා කක්ෂයෙන් පිටපයින් ක්‍රමයක් එන්නේ. ඒ ඉරහඳ කක්ෂයෙන් පිටපයින්නවා කියන්නේ අපේ කක්ෂයෙන් පිටපැනලා හොඳ රටකට කක්ෂයට එන්නේ කොහොමද ආයේ? දියවරියා වගේ ඉරහඳ යන්නේ නැහැ. එක පැත්තට ගියා අනිත් පැත්තට ආයෙත් නියම පාර ගියා. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද කක්ෂයෙන් පිටපයි? අපි දකින්න නැති පැත්තක් තියෙනවා. මේ අපි ඉන්න සෑම හතක් දීපයක් තියෙනවා. මහා දීප හෝ මේ වගේම කුඩා දිවයින් හෝ මහා දිවයින් කියන මේ දෙකේ. මේ හැම පැත්තෙම ගිහිලා යටින් මේ මහා මොහොතේ යටින් සම්බන්ධ නැහැ එකට ඔක්කොම. එක ගුලියට නෙවෙයි තියෙන්නේ. මේ විශ්වයේ පිහිලා තියෙන ක්‍රමයක් තියෙනවා. මේ මහ පොළොව පිහිලා තියෙන ක්‍රමයක් තියෙනවා. පොල් ගෙඩි පහක් වතුරට දැම්මොත් එහෙම. ඒ පොල් ගෙඩි පහ වතුරේ පාවිලා තියෙනවා. පොල් ගෙඩි පහේම යටපැත්ත ගිහිලා හිටන් වතුර මට්ටමේ තියෙනවා මිසක් පාවෙලා. යටින් එකට සම්බන්ධ වෙලා නැතුව ආවා. ප්‍රධාන මහා දීප පහ ලෝකේ තියෙනවා. මේ යටින් ගිහි බැලුවොත් එහෙම ඔක්කොම පෘථිවි මැදයට සම්බන්ධ වෙලා නැහැ. ඔක්කොම තියෙන්නේ මොහොත මතු පිට. දැන් ලංකාව දිවයිනක් වශයෙන් තියෙනවා. යටින් සම්බන්ධ වෙලා නැහැ. ඔය තියෙන්නේ මොහොත මතු පිට. සම්බන්ධය ඇතිසේ පේන්න තියෙනවා. මස් පිඩුවකට සම්බන්ධ නැතුව ඉස්තරයක් තුලින් ගෑවිලා තියෙනවා වාගේ. ඔය රටින් රට ගිහිලා සම්බන්ධ නැතිව ඉස්තර වලින් ගෑවිලා තියෙනවා. දැන් අතේ මස් පිඩුවක් තියෙනවල අතේ වැල පිටෙන් පල්ලෙහා තියෙන මස් පිඩුවයි වැල පිටේ උඩ තියෙන මස් පිඩුවයි දෙක එක අතේ තිබුණාට මස් පිඩු දෙක සිවි වලින් වෙන් වෙලා තියෙන වෙලේන මස් පිඩු. මෙන්න මේකේ රටින් රටලක් තියෙනවා. ඒ ප්‍රදේශයේ සිවි වලින් වෙන් වෙච්ච ක්‍රමයක්. අන්න එහෙම ක්‍රමයකට තමයි මේ විශ්වයේ මේ ලෝකේ පිහිටලා තියෙන්නේ. යම්කිසි ඒ වගේ ප්‍රදේශයක මහා දීපයක හෝ අර කුඩා දිවයිනක හෝ යම්කිසි ඉන්න මිනිස්සු ප්‍රයෝග විපත්තිය මුල් කරගෙන ගති දෝෂණය කරගත්තා. වැඩි පිරිසක් මේ මිනිස්සු ගති දෝෂණය කරගත්තොත් ඒ ඇති වෙන විශ්වයට නිකුත් වෙන ශක්තියත් වලින් ආකර්ෂණ මාලාව වෙනස් කරනවා. සමානුකූලව යම්කිසි ලක්ෂයක දරා සිටීමේ ආකර්ෂණය වෙනස් කරනවා. වෙනස් කළාට පස්සේ දෝෂ්‍ය වුණොත් ඒ රට දකුණු පැත්තට හරවන.
මොහොතේ තියෙන හැරතලිය වෙනස් වෙලා රටේ මාධ්‍යයේ දකුණට හැරෙනවා. විශාල භූමිකම්පාවක් හරි ඇති වෙනවා. ඒ හැරෙනකොට ඇති වෙන වෙනස. යටින් ලෙස්සලා ගිහිලා හිටන් අර කාබන් තත්ත්වයක් වගේ බැඳලා තියෙන යටින් හිර වෙලා තියෙන එහෙම ටීවී එක වගේ ඒක පොඩ්ඩක් හැරිලා හිටන් පැත්ත වෙනස් කරනවා. උතුරු පැත්තේ තියෙන පැත්තේ ආකර්ෂණ ඔක්කොම දකුණට වැඩිපුර දෙනවා. අන්න ඒ වගේ යහපත් පැත්තට උතුරට හැරෙනවා. මෙන්න මේ වගේ රටින් රට හැරෙනකොට ඊළඟ ගමන්කට කක්ෂේ ඒ රටට වෙනස් වෙන්නේ කොහොමද? ඔක හැම පොත්වල නැහැ. ඔක වෙන ක්‍රමයක්. මෙන්න මේ කක්ෂේ නියම නිරක්ෂ රේඛායික නියම රේඛායික කක්ෂයේ පිට පැන්නට පස්සේ ඒ වෙනස් වුණාම ඇති වෙන දේශගුණ කාලගුණ විපර්යාසයක් ඇති වෙනවා. නිසි කාලයට වැටි වසින්න ඇතිලා තිබෙච්ච දේශගුණික කාලගුණ තත්ත්වය වෙනස් වුණාම ඒ දේශගුණ වෙනස් වෙනවා. අකලට වැහි වහිනවා. කාලයට පාවෙනවා. වැස ඕන කාලයට වැස නැහැ. තමයි දීර්ඝයේ බොහෝ කල් පවතිනවා. ඒක මහා වැහි බොහෝ කල් පවතිනවා. මේ ආදි වශයෙන් සිද්ධ වෙන මේ සිද්ධිය නිසා සත්‍ය භෝග හරියට පැහැීමට අවශ්‍ය කරන වාතාවරණය නැති වෙච්ච පෞද්ගලයක් ඇති වෙනවා. මෙන්න මේකෙන් ඇති වෙනවා ගති විපත්ති නිසා කාල විපත්ති. ඒතර ඒ බඳු කාල විපත්තියට පත් වුණාම ඇති වෙන්නා වූ පෝෂණයේ දුර්වල වෙච්ච ආහාර පරිභෝග කරන මිනිස්සෙයින් කායික ප්‍රතිශක්තිය නැති වෙලා යනවා. ශාරීරික ශක්තිය දුර්වල වෙලා යනවා. ඒතර විස බීජ වලට ඇතුල් වෙන්න තියෙන ශක්තිය වර්ධනය වෙනවා. ලෙඩ රෝග වැද ගන්න තියෙන වසංගත වැද ගන්න තියෙන ශක්තිය වර්ධනය වෙනවා. දුර්වල කයට ඒ ශක්තිය ආහාරය නිසා ඇති වෙන පෝෂණය මන්ද පෝෂණය නිසා උපදි විපත්තිය කියන විපත්තිය ඇති වෙනවා. මේක ක්‍රමයක්. මෙන්න මේ නිසා එහෙම වුණොත් එහෙම ඒ උපදි විපත්තිය ආවට පස්සේ අසංගත ප්‍රයෝග විපත්තියේ පසු කාලයක ලැබෙන ප්‍රතිඵලය. කලක් ප්‍රයෝග විපත්තියෙන් කටයුතු කරපුවාට ගති විපත්තිය මතුවෙලා ඒකෙන් කාල විපත්තියට ගොඩ නැගිලා ඒකෙන් පස්සේ උපදි විපත්තිය කියන ගොඩ නැගිලා විශාල දුර්භික්ෂ වසංගත වලට මුහුණ දෙන ජන සමාජයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ බඳු විදියක් හදාගත්තොත් එහෙම අර අනන්ත සංසාරයේ පටන් ආපු කර්ම ගවඩාවිතු වෙච්ච පාප කර්මයන්ට පළ දීමට අවශ්‍ය කරන සමානාන්තරේ හැදෙනවා. හැදුනාට පස්සේ හොඳ හිටිය නරකට හිටිය කියලා කරන දෙයක් නෑ. ඔක්කොටම අරව ඇදලා ඇවිදලා අර කර්ම ශක්තිය මුල් වෙලා අර හදාගත්ත ප්‍රයෝග විපත්තියෙන් හදාගත්ත දේ මුල් වෙලා ওই දෙක එකතු වෙලා හිටන් අර වසංගත වලට මූල දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම විපත්ති කාලයක් එනවා. ඒ වගේම ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන ලබන තිබ්බ தත්ත්වේ ප්‍රයෝග විපත්තිය මුල් කරගෙන උපක්‍රමශීලී විවිධ ක්‍රම යොදලා ප්‍රයෝග විපත්තිය කටයුතු කරගෙන තමා මුලාවටපත් වෙලා කටයුතු කරනොත් එහෙම ප්‍රතිවිරුද්ධ පක්ෂයන්ගේ පහර දීම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ වුණාම අතර කර්ම වේගිය ප්‍රයෝග විපත්තිය නිසා ගැළපෙන අවස්ථාව පසුතලයේ හැදිලා ඉදිලා අතපය කඩා ගන්න වෙඩි පාරවල් කඩා සිද්ධ වෙනවා. ওই දෙකම ওই විදිහට සිද්ධ වෙනවා. නමුත් ඔය හැම එකක්ම ඒකාන්තයෙන් ඉඳවිච්ච කර්ම නෙමෙයි. පළදෙන්න තිබුණ කර්ම වලට පසුතලයේ තියෙන්න ඕනේ ඉන්න. පසුතලයේ නැත්නම් ඒක ඇදෙන්න විදිහක් නැහැ. නිසා බුද්ධහම පෙන්ලා තියෙන්නේ මොකද්ද? ඒ සියල්ලෙම බේරීමේ කරන් තියෙන පළවෙනි කාරණේ ප්‍රයෝග විපත්ති ඇති කරන දස අකුසලයෙන් පුළුවන් නම් වෙන් වෙන්න. යම් සමාජයක් දස අකුසලයෙන් වෙන් වෙලා කටයුතු කරනකොට ප්‍රයෝග සම්පත්තියයි ක්‍රියාත්මක වෙන්නේ. දස පුණ්‍ය ක්‍රියායි දෙනවා. දස අකුසලයෙන් වෙන් වෙනවා. ඒක ප්‍රයෝග සම්පත්තිය ක්‍රියාත්මක වෙනවා. ප්‍රයෝග සම්පත්තිය ක්‍රියාත්මක වෙනකොට ගති ලක්ෂණ පිරිසිදු වෙලා ගති සම්පත්තිය ලැබෙනවා. එතන වැරදිලා තිබිච්ච කක්ෂයෙන් අහකට යන විදිහට හට හැදලා තිබිච්ච එක නියම කක්ෂයට එන විදිහට පරිවර්තන වෙනවා. ඒතකොට නැවත කාලයක් සත්‍ය භෝග සකස් වෙන නියම විදිහට කාලයට වැටි හම්බ වෙන එබඳු කාලයක් එනකොට අවශ්‍ය කරන පසුතලයේ සකස් වෙනවා. අද නම් ඔය අපි කියන ඕසෝන් විස්තරය විනාශ වෙලා කියන්නේ ප්‍රයෝග විපත්තිය නිසා අපේ ලෝකෙ. ප්‍රයෝග සම්පත්තියට ආව නම් ඔය විස්තරය වැඩෙනවා. ඒක තමයි කාල සම්පත්තිය. එහෙම ආව නම් එහෙම නියම රට කක්ෂයෙන් කක්ෂේ නියම ගන්න හිටියනම් සූර්යාලෝකයේ විෂ කිරණ එවන විදිහක් නැහැ. ඔක්කොම නතර වෙනවා. ආලෝකය වැඩි වෙනවා, උෂ්ණය අඩු වෙනවා. අවශ්‍ය කරන පසුතලයේ සිසිලට නියම ක්‍රමයට හැදෙනවා. ගස්කොළන් වලට අවශ්‍ය පරිසරය හැදෙනවා, මිනිස්සු ආශ්‍රිත වෙලා හැමතෙම යහපත වෙනවා. ගති සම්පත්තිය මතුනහම මිනිසුන්ගේ තියෙන සැලගති මොකුත් නැතුව යනවා. සාමීය සමාදානයේ උදා වෙනවා. මෙන්න මෙහෙම ක්‍රම රටාවක් තියෙනවා. මේ ක්‍රම රටාව ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා. පොදුවේ සියලු සත්‍යෝ, සියලු මිනිස්සුયો ওই ගති ලක්ෂණ ගන්න එක හරි අමාරුයි. මේක ප්‍රයෝග විපත්තිය හෝ ප්‍රයෝග සම්පත්තිය ආරම්භ වෙන මූලික ක්‍රමයක් බුදුරන් වහන්සේ පෙන්නනවා.
රජ්ජුරුව ධාර්මික වුණා නම් පුණ්‍යවන්තයෙක් වුණා නම් ඒ ප්‍රදාන කරගෙන ඊට අනුසාරයෙන් ලැබෙන ශක්තියක් විහිදෙන ශක්තියකට ගෝචර වෙලා මැටි ඇමති මණ්ඩල ඒ තත්ත්වෙ ඉක්මවන්න බැරුව යනවා. ඊට අනුකූලව යහපතට හිටිනවා. ඒකේ සම්පත්තියෙන් රජ්ජුරුව ආරම්භ කළා. අන්න එතනින් මොකද වෙන්නේ? මේ පුණ්‍ය ශක්තිය විහිදිලා ගිහිල්ලා අනික අර නිලධාරී මණ්ඩලාදී ඔක්කොටමත් ඒ තත්ත්වෙ ඉක්මවන්න බැරුව යනවා. රටවැසියා ඊට අනුකූල වෙනවා. මෙන්න මේ සම්පත්තිය රජෙක්ගේ මාධ්‍යයෙන් ඒ රාජ්‍යයට විහිදෙනවා. මේකත් එක්තරා විදිහක විශ්ව ක්‍රමයක්. රජ්ජුරුව ප්‍රධාන. රජ්ජුරුවන්ට ඔය උපදේශ දෙන්න. පුරোহিত බ්‍රාහ්මණයෝ හරියට ඉන්න ඕනේ. පුරোহিত බ්‍රාහ්මණයන්ගේ මෙහෙයවීම රජ්ජුරුව පිළිගත්තොත් ඊට අනුකූලව කටයුතු කරනකොට රජ්ජුරුවන්ට පුණ්‍ය වාසනාවක් මතුවේ. රජකමක් ලබන්න නිකම් බෑ. කවදා හරි මේ බුද්ධ ශාසනය පවතින කාලවල නැත්නම් එබඳු උත්තරමයෝ පසේ බුදුරු ලෝකේ පහළ වෙන කාලා තියෙනවා. එබඳු උත්තරමයන්ට කරපු අපවස්ථානය මුල් කරගත්ත මහා පිනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි කවදා හරි රටක නායකයෙක් වෙන්නේ. ඒ හේතුව නැත්නම් ඒ නායකත්වයේ වසඟතාවයේ ඉන්නේ ජනතාවගෙන්වත් අනුග්‍රහය ඉන්නේ නැහැ. අන්න එහෙම ලැබුණා. අන්නේ බඳු උත්තරමයන්ගේ ශක්තිය විතර විතේ රාජ්‍යයේ විහිදෙනවා. එබඳු උතුමේ පුණ්‍යතාවයේ වැඩෙව්ව අර පුරোহিত පිරිස එකතු වෙලා ඒ මාධ්‍ය කියා දීලා හො ඒ මගට ගත්තොත් එහෙම ඒකේ චිත්ත ප්‍රහාදී ඇති වුණාම ඒ රටට බලපහන්න පටන් ගන්නවා අර පුණ්‍ය ශක්තිය. ඒකෙන් අනික් අයට හිතු විදියට දූෂ්‍ය වෙන්න බැරුව යනවා. මෙන්න විදිහට රජ්ජුරුව මුල් කරගෙන රටවැසියා සාන්ත කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කරගන්න පුළුවන් වුණොත් කවදා හරි රජයකට ඒ රාජ්‍ය වනසන්න බෑ කියලා වෙන්නේ. ඔන්නෝක විශේෂ දෙයක්. මේ කවදා හරි යථාර්ථයෙම සියලුම රටවැසියා එකතු වෙලා වන්දනාමාන කරන යම් ශක්තියක් නිපදවනවා. රජ්ජුරුව ඕකට සම්බන්ධ වෙලා පළවෙනි වුණොත් එහෙම අර සියල්ලම කරාවුහා සමාන බලයක් හතරට නිකුත් වෙනවා. මෙන්න මේ නිසා මහා සම්පත් ලබන්නත් හේතු වෙනවා. මෙහෙම වාසනාවක්. සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙට පංච දුස්චරිත කරන්න කිසිම මිනිසෙකුට බැරි වෙන ශක්තියක් විහිදෙනවා. පංච දුස්චරිතයෙන් වළකින්නේ පුද්ගලයා එක්තරා ශක්තියකට ගෝචර වෙලා. ඒ තමයි සක්විති රජුගේ පුණ්‍ය ශක්තිය. ඒ නිසාම සක්විති රජ කෙනෙක් පහළ වෙච්ච කාලෙක හට ස්වභාවයෙන් ශාස්ත්‍රීය වෙනවා කියන්නේ ඒකයි. ඒ වගේ දසරාජ ධර්මයේ රජ කරන යම් රජෙක් ඉන්නවා. ඒ රාජ්‍ය පෝෂණය වෙනවා ඒ හේතුවෙන්. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් යම් කිසි ආකාරයකින් කවදා හරි යම් රජ කෙනෙක් එවඳු පුණ්‍යතාවකින් වර්ධනය වුණොත් ඒ රාජ්‍යයෙන් රටට විශාල යහපතක් වෙනවා. ඒ වගේම දස අකුසලයේ දෝෂන වුණොත් එහෙම මිනිසුන්ව කරන්න දෙයක්වත් නැහැ. අර දූෂ්‍ය ශක්තිය විහිදිලා නායකයාගේ දූෂ්‍ය ශක්තියෙන් රටටම යහපතක් කරනවා. ওই කාරණා දෙක සිද්ධ වෙන්නේ. දැන් ඕක දැනගන්න හොඳ පැහැදිලි ක්‍රමයක් තියෙනවා. දැන් මේ රටවල් වල කැරලි ඇති වෙනවා. එකේ කල්ලි ඇති වෙනවා. කල්ලි නායකයාගේ තිබෙන්නා වූ අදහස දරුණු නම් ඒ පිරිසම මහා ධර්ම පුද්ගලයා වෙලා ඉන්නවා. ඕක මැඩපවත්තන්න කොච්චර පිරිස ඇල්ලුවත් බෑ. කවදා හරි මහා නායකයල්ලා මෙල්ල කරගත්තොත් අර පිරිස නිකම්ම මෙල්ල වෙනවා. අත්දකින්න තියෙන දෙයක්. නායකයා ඉන්දියාවේ කොච්චර කල්ලි පොඩි උන් ඇල්ලුවා. ඒක මැදපවත්තන්න බෑ. නායකයා අත්අඩංගුවට ගත්ත හැටි අරගෙන ඔහුගේ බලය මර්ධනය කරන යම් උපක්‍රමයකින් අර පිරිසට පිටිච්ච දරුණු ගති නැති වෙලා යනවා. මේ දරුණු ගති ඇති වෙන්න තියෙන හේතු වල හැටි. එහෙම ක්‍රම රටාවක් තියෙනවා. නිකම්ම කෙනෙක් දරුණු වෙන්නේ නැහැ. උපනිශ්‍රේ ලබලමයි තමන්ගේ තියෙන ගති ලක්ෂණ බලවත් වෙන්නේ හෝ මැඩපවතින්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔය ක්‍රමෙ යම් කිසි රජෙක් අවංකව පිළිගත්තොත් බුදුදහමට අනුකූලව පැවැත්ම සුද්ධ කරගෙන චිත්ත ප්‍රහාදී ඇති කරගෙන ඒ ශාසනයට ගෞරවයෙන් පින්දහම් කරගෙන කටයුතු කළොත් ඒ ශාසනය අතුරු කරන රජෙකුට ඒ රටේ වාසනාව හිමි කරන්න මූලස්ථාන ලැබෙනවා. අපේ ඉතිහාස කතාවල තියෙනවා. ওই කතාව දන්න නිසා බුද්ධහම තේරුම් අරන් හිටපු නිසා අපි රජ්ජුරුව කියලා පිළිගන්නේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව අයිති කෙනාට. ඒ හිමිකම නැති කෙනෙක් අපි රජ්ජුරුව කියලා පිළිගන්නේ නැහැ කියලා අනාදි සම්ප්‍රදායක් තිබුණා. දැන් රජ කෙනෙක් ඉස්සෙල්ලාම සටන් කරන්නේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව අයිති කරගන්න. ඒ දෙක අයිති කරගන්න මුළු රටම ඇල්ලුවත් නායකයා කියලා පිළිගත්තේ නැහැ. අපේ ආදි කරන්නේ. ඒ ක්‍රමේ අද වෙනකම් සංකේතයක් වශයෙන් එනවා. අදත් රජකම කරන් දියුරු දෙන්න යනකොට දලදා වහන්සේ තිබුණ දෙන්න පාත්‍රා ධාතුව වෙන්නේ නැති නිසා
දළදා වහන්සේ ඉස්සරහට ගිහිලා දියුරුවක් දෙන සිරිතක් හදක් තියෙනවා. ක්‍රමයේ හරියට කරගෙන ගියේ නැත්නම් සංකේතේ එනවා. ඉතින් මේ විදිහට යම්කිසි ආකාරයෙන් මේ බෞද්ධ රටක් පරාජය කරන්න බැරි වුණේ කිසිම කෙනෙකුට ඔය හේතුව. රජුරෝ දැහැමි වුණා. ඉතින් දැහැමි රජ කෙනෙක්ගේ පාලනයේදී රට යහපත් වෙන්නේ ඔය ක්‍රමයට. ඉතින් ඒක ධර්ම ක්‍රමයෙන්වත් උපක්‍රමයෙන්වත් වෙන ක්‍රමයකින් කරන්න බෑ. නියම ධාර්මික ක්‍රමේ බුද්ධ ධර්ම ක්‍රමේ ඕකයි. ඉතින් යම්කිසි කෙනෙක් ඒ පිනේ යහපත් වෙලා ආද්‍ය වෙනකොට ලෝකයා කෙරෙහි රජ කෙනෙක් දස රාජ ධර්මයේ තියෙන තමන්ගේ දරුවන් හා සමානව කරුණාවක් මෛත්‍රියක් හටවැසියාට පවතින්න ඕනේ. මේ මගේ හතුරා මේ මගේ මිතුරා කියලා තමන්ගේ පුද්ගලික හතුරු මිතුරුකම් ගන්නේ නැතුව පොදුවේ හතර එහෙම ගුණයක් පතුරවන්න ඕනේ. ඒ වගේම සිව්පාදී සතුන්ට පවා කරුණාව දක්වන ඉංගි හිංසා නොකරන නිදහස් පරිසරයක් ඇති කරලා දීලා එහෙම බෑන් අයින් වෙන්න අවවාද අනුශාසනා කරන එහෙම රජ කෙනෙක් වෙන්න ඕනේ. සුරා සූදු දුරාචාර ආදී පිටු දකින්න එහෙම යහපත් ගුණ ඇති රජ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම වැඩිහිටියන්ගේ කීම අහලා ධර්මානුකූලව කරුණු තේරුම් බලන් රජ කරන රාජධර්මයේ ඉක්මවා නැති රජෙක් වෙන්න ඕනේ. මේ ආදී වශයෙන් තියෙන ක්‍රම තියෙනවා. ඉතින් ඒකම අනුගමනය කළා නම් ඒ රට සාස්ත්‍රික වෙනවා. අද උනත් එච්චරයි කියන්න තියෙන්නේ ඔය ටික තමයි. කවුරු හද කළත් ඔය ටික කරගත්තොත් තමයි ඒක වෙන්නේ. එහෙම කරගන්නකොට ඒ රජකමටපත් වෙන්න හිටපු කෙනාට ලැබුණු පුණ්‍ය වාසනාව අතීතයේ කරන ලද මහ පිනක පුණ්‍ය අවස්ථාවක් කියලා ලැබිලා තියෙන විපාක අවස්ථාව. මේ අවස්ථාව මහා උපනිශ්‍රියක් ලැබිලා. ඒ වාසනාව මතුවලා ඉන්න හේතු වේදෙනවා. ඊට පස්සේ තමයි ඒ වාසනාව ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රතිඵලයේ ලෝකෙට ලැබෙන්නේ. ඉතින් එහෙම ක්‍රමයක් හදක් තියෙනවා ඉතින්. අද උනත් කවුරු උනත් මොන විදිහරි ආත්මානුකූලව එහෙම පටන් ගත්තොත් නම් වැදගත් සම්පත් මතුවෙන්න පුළුවන්. රටට විශාල සාසනික වෙන්න පුළුවන්. ඉතින් ඕවා වෙහිලා ගිය තරමට තමයි නොයේ දූෂණ වංචා ඇවිදලා බොරුවෙන් හවට්ටලා හදකම් ගන්නලයි ඒ වගේ ක්‍රමයි රට වැටිය හවට්ටන බොරු කොන් දෙන්නයි ඔක්කොම ලැහැත් වෙන්නේ. මොකද අර කියන ධර්මානුකූල දහම් පැත්ත නැතුව වෙන උපක්‍රමශීලීව ලාභ කිසි ප්‍රශංසාවට හදකම් බලාපොරොත්තු වෙන්නේ එහෙම වෙනවා. ඉතින් ඒ වෙලාවට දූෂණේ නැති කරන්න බෑ. මුලින් දුන්න ප්‍රශ්නෙට උත්තරේ තමයි කිව්වේ. ඉතින් ඒ නිසා ඒකනම් බුදුදහමේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙත් ඉතින් රජ කෙනෙක් හරි එහෙම මගටපත් වෙනවා නම් ඒකත් රටේ ගියාගේ ලොකු වාසනාවක්. එහෙම නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ලෝක සම්මත අන්ධය අතගා යනවා වගේ බාහිර ලෝකේ ඇලෙන ගැටෙන මුලා වෙන ක්‍රමවලින් ලෝකේ විනාශ වෙන පැත්තක තමයි පාලනයි ඔක්කොම සම්බෙන්නේ මිනිසුන්ට හම්බෙන ප්‍රතිඵලයක් ඒවා. ඉතින් යහපතක් වේවා කියන අදිස්ථානයෙන් කටයුතු කරලා ඒයටත් මේ ධර්මාභෝධය ලැබිලා ඒ වගේම ශාසනීය උතුමන්ගේ වටිනාකම පෙන්නලා චිත්ත ප්‍රසාදය ඇති වෙලා රටට දරුවන් රකින්න දෙමව්පියෙක් වාගේ මගේ මේ සම්පත්තියේ මේ පුණ්‍ය සම්පතේ රටට මෙයාවා කියලා මෙහෙම ප්‍රාර්ථනා කරන උතුම් ගුණ ඇති යම් කෙනෙක් නායකත්වයටපත් වුණා නම් බලායින් දැදී රටේ තියෙන කරදර බාධක දුරු වෙලා සමගිය සමාදාන ඇති වෙලා ආයි කරදර නැති සාධ්‍යයක් උත්නා ගන්න හේතු වෙනවා. ඉතින් ඒක ඉතින් ඒ අයගේ ලෝකෙම වාසනාවක් රටේම වාසනාවක් එහෙම වුණොත් ඒකයි ඉතින් හිතන්න තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් තුළදී අපිට සමහරවිට ත්‍රි හේතුක උප්පත්තියක් ලබලා ඉන්න කෙනෙකුට ඔය කියන ප්‍රයෝග විපත්තිය නිසා, ගති විපත්තිය නිසා, කාල විපත්තිය නිසා, උපදි විපත්තිය නිසා ලැබෙන්න තියෙන සම්පත් අහිමි වෙලා මේ නොඒක ආකාර අබ්බගාතය වෙන්න පුළුවන්. ආබාධිත පුද්ගලයෝ වෙන්නත් පුළුවන්. ලැබෙන්න තියෙන වාසනාව නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ පුද්ගලික වශයෙන් හරි එකින් එකට අපි සම්බන්ධ වෙලා ඔය සම්පත් හතර ආකාරයෙන් දියුණු කළොත් අන්න ඒක විශාල වාසනාවක් කියලා අර ආබාධික පුද්ගලයාට ආබාධිය මැඩපවත්වාගෙන හරි යහපත් මගටපත් වෙන්න හේතු වාසනා තියෙනවා. ඒ මාත්‍රෙමින් නැගිලා ඉන්නත් හේතු තියෙනවා. ආබාධ නොවූ අයට හැකිතරම් දුරට ආරක්ෂාව සැලසීලා බොහොම සත්‍වික තත්වයකින් තමන්ගේ කටයුතු කරගන්න දැහැමින් සාමිය අභිවෘද්ධිය කටයුතු කරගන්න මග ප්‍රාදෙන්න පුළුවන්. ඉතින් ධර්මානුකූල පැත්ත අරගන්න අපිත් පුළුවන් තරම් උත්සාහයක් දෙනවා මිසක් වෙන ඉතින් පැටි අල්ලලා අපිට වැඩක් නැහැ. අපි දකින්නත් ඕනේ පැත්තක් ජයගත්තා කියලා උද්දාමින්ද නෙමෙයි. කොහොම හරි මෙන්න මේ ධර්මානුකූල පැත්තට යමෙක් කෙරවනම් ඒක ලෝකෙට යහපතක් වෙන සතුටක්. ඒකෙන්ම තමයි රටක් ජාතියක් ආගමක් හැකිනවා නම් හැකින්නේ. අභිවෘද්ධියක් ලැබෙනවා නම් ලැබෙන්නේ. ඉතින් ඒක මේ ධර්මානුකූලව දැනගෙන පුළුවන් නම් අපිට ඒ අය දැනුවත් කරන්න හම්බ වුණොත් ඒකත් ලොකු වාසනාවක්. හැබැයි දැනුවත් බලයෙන් කරන්න බෑ. ඇවිදින් කරගන්න නම් අපිට ලොකු වාසනාවක්. පාන දෙන බලක් නැති නිසා, එහෙම ක්‍රමයකුත් නැති නිසා නිහඬ වෙලා ඉඳ එනවා. එනවා නම් ඒගොල්ලෝ ඒ වගේ දෙයක් කරගන්න අපි බොහොම සන්තෝෂයෙන් අවස්ථාව සලසලා දෙනවා. කාට වුණා. ඒක ලෝකෙටම යහපතක් වෙන දෙයක් නිසා. ඉතින් අපි බලාපොරොත්තුවක් පැතුමක් තියෙනම් ලෝකෙට යහපතට වෙන්න ওই ක්‍රමයේ තමයි මම නම් අනුගමනය කරන්නේ.